තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් ඉරිදා අපේ දහම් සාකච්ඡාව අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ වෙන විට දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ මමත් ඒ වගේම ඉන්ද්‍රාණි අයිරාන්තනී මහත්මිය. ඉතින් අනිත් අය සම්බන්ධ වෙනකන් අපි ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යනවා. ඉතින් මම ගිය මේ දහම් සාකච්ඡාව සංසදයන් වල පළ කරද්දී මම හැඳින්වීමක් යෙදුවා. අද දහම් සාකච්ඡාව පවත්වන්න මම මාතෘකා කරගන්නවා එකක් මේ මාසයේ පසුගිය බහුවෙච්ච පොසොන් පෝය දවසේ නිමිති කරගෙන අතිපූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ අපේ නායක ස්වාමින් වහන්සේ ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු පරමත්ත සංවිධානයේ අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වහන්සේ පවත්වන්නේ දුණු විශේෂ ධර්ම දේශනාව නිවන හා නිවනට යන මඟ කියන මාතෘකාව යටතේ දෙවනුව ඒ දේශනාවේ සාරය අරගෙන ඊළඟට අපි ගත්තොත් පසුගිය සිකුරාදා ඒ කියන්නේ පෙරේදා පැවැත්වෙච්ච සතිපට්ඨාන භාවනා පුහුණුව වැඩසටහන. ඒ වැඩසටහනේදී සමාධිය හා සම්බන්ධ එහි සමාධිය පිළිබඳව සිදු කළ සාකච්ඡාවේ සමාධි සිතකට ප්‍රතිවිරුද්ධ මට්ටමේ සිත අමහග්ගත සිතක් ගැන කතා කරේ. ඒ වැඩසටහනේදී අපි දැනගත්ත දහම් කරුණු ටිකක්. ඒ වගේම ඊයේ සෙනසුරාදා අජන්ත සම්පත් අපේ ගුරු තුමන් විසින් විශේෂයෙන් සාකච්ඡා කරන්නේ දුනේ මේ සමාධිය මුල් කරගෙන ඇති කරගන්නා සිත් පිළිබඳව මූලික වශයෙන්. ඉතින් ධ්‍යාන සිත් විදිහට මූලික වශයෙන් කතා කරා. එහෙනම් ඒ කරුණු ටිකත් කියන මේ වැඩසටහන් තුනේහිම තියෙන දහම් කරුණු ටික මේ අවස්ථාවේ හැටියට යම් කිසි විදිහක ගැළපීමක්. ඉතින් ඒ නිසා ඒ සියල්ල එකතු කරගෙන අද මේ දහම් සාකච්ඡාව අද මේ කරුණේ සාකච්ඡාවට ගන්නයි මම අදහස් කරේ. ඒ අනුව තමයි මාතෘකාව යෙදුවේ. ඉතින් අපි අද මේ දහම් සාකච්ඡාව මේ විදිහට කෙලින්ම ආරම්භ කරනවා. අපිට නිරන්තරයෙන්ම තුනුවන්ගේ ආශිර්වාදය ලැබෙන නිසා අපි තාම ගෞරවපූර්වකව තෙරුවන් සිහි කරගෙන අපි අද දහම් සාකච්ඡාව මේ අයුරින් ආරම්භ කරනවා. එහෙනම් මුලින්ම මම කැමති සතිපට්ඨාන භාවනා පුහුණුවට ගිහිල්ලා අමහග්ගත සිතක් සහ මහග්ගත සිතක් කියන කාරණා දෙක අරගෙන බලන්න. එතකොට දැන් අපි මීට කලින් සතියේ කතා කරා මහග්ගත සිත ගැන. ඊයේ පෙරේද කතා කරා අමහග්ගත සිත. එතකොට අපි බැලුවොත් මොකක්ද මේ මහග්ගත සිත කියන්නේ, මොකක්ද අමහග්ගත සිත කියන්නේ කියලා අපිට පේනවා. සිත එකඟවත් භාවයටපත් නොවූ සිතක්, තැන්පත් කර ගැනීමට නොහැකිව යම් කිසි විදියකින් අරමුණු වල ස්වභාවය, අරමුණු යම් අරමුණක් සම්බන්ධයෙන් ඒකාග්‍රතාවයකටපත් වෙන්න බැරිව සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙන හිතකට, ඒකාග්‍රතාවයෙන් තොර හිතකට තමයි අමහග්ගත සිතක් කියලා මූලික වශයෙන් අපිට කියන්න පුළුවන්. උඩ අපි මහග්ගත හිතක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් අපිට පේනවා යම් කිසි අරමුණක්, ඒ කියන්නේ භාවනාවට, එතනදී භාවනාවනේ සම්බන්ධ වෙන්නේ. ඒතකොට භාවනාව සම්බන්ධයෙන් ගන්න අරමුණ, මේ අරමුණට සම්බන්ධයෙන් හිත එකඟ වෙන
සිත ඒ අරමුණ සම්බන්ධයෙන් මනා විදියට එකඟ කරගෙන ඒ එකඟවත් බව තුළින් සමාධිය කියන මට්ටමට ගිහිල්ලා අවසානයේදී ධ්‍යාන අභිඥා පවා ඉපදවීමට සමත් වෙන හිතකට තමයි මහග්ගත සිතක් කියලා කියන්නේ. එතකොට මහග්ගත සිත ක්‍රමයෙන් සංවර්ධනය වෙනවා, නැත්නම් වර්ධනය කරන වැඩෙන හිතක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කොහොමද මහග්ගත හිතක පියවරෙන් පියවරට යන්නේ? දැන් මුලින්ම අරමුණ ඊටාම ක්‍රමානුකූලව ඒ අරමුණ මානසිකාර කරලා ඒක කර්ම නිමිත්ත විදිහට, ඒ කියන්නේ පරිකර්ම භාවනා කර්මස්ථානයේ ඒ කර්මස්ථානයේ ඇත්තටම කර්ම නිමිත්ත නෙවෙයි, භාවනා කර්මස්ථානයේ කර්ම නිමිත්ත කියන්නේ මරණ මංචකයේදී සත්‍යයකට පහළ වෙන කාරණයක් නේ. මේ අපි කතා කරන්නේ මේ භාවනා කර්ම නිමිත්ත ගැන. එතකොට මේ භාවනාවට ගත්ත නිමිත්ත කර්මස්ථානය මේක මෙනෙහි කරලා භාවනා අරමුණ සටහන් කරගන්න එක මේ සිත තුළ, ඒකට කියනවා පරිකර්මය කියලා. එතකොට දැන් ඕන ඒ භාවනා අරමුණ අපි උදාහරණයක් විදිහට ආනාපාන සතිය වැඩිම කියන අපි හැමෝම දන්න කර්මස්ථානය අරගත්තොත් මෙතනදී නාසිකාග්‍රේ හෝ මුඛයේ උඩුතොලේ ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙන ස්ථානය මනාකොට සිතට නගාගෙන සටහන් කර ගැනීම තමයි පරිකර්ම නිමිත්ත විදියට තියෙන භාවනා කර්මස්ථානයේ මනසට ගන්න. දැන් මේ පරිකර්ම නිමිත්ත තවදුරටත් මානසිකාර කරමින් භාවනාව වර්ධනය කරනකොට ඒක යම් ආකාරයකට එකඟ බවක් ඇතුව, යම් කිසි සැහැල්ලු එකඟ බවක් ඇති කරන සිත් එකඟ බවක් ඇතුව මේ මනසේ රැඳී සිටින වඩාත් ශක්තිමත්. එතකොට අපි ඒකට කියනවා උපචාර අවස්ථාවට පත් වෙනවා කියලා. ඒක අනිත් පැත්තට කියනවා උපචාර සමාධියකට පත් වෙනවා කියලා. ආනාපාන සතිය සම්බන්ධයෙන් නම් යම් කිසි විදිහක දැනෙන, ඒ කියන්නේ සටහන් වෙන සිසිල් ස්වභාවය පැහැදිලිවම Tamanට දැනෙන්න පටන් ගන්නව. නැත්නම් යම් ආකාරයක හොඳට සංවේදනය වෙන ස්ථානයක් විදිහට එතන ඒකාග්‍රතාවයේ හොඳින්ම වැඩිලා යන අවස්ථාව උපචාර සමාධිය විදිහට නම් කරනවා. එතකොට දැන් මේ උපචාර සමාධියෙන් ඊළඟට යන්නේ, උපචාර සමාධියෙන් ඊළඟට මේක අර්පණා සමාධි තත්වයටපත් වෙනවා. වඩාත් ගැඹුරට ගිහිල්ලා ඒකාග්‍රතාවයේ අර එන හරි හොඳටම ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය සම්බන්ධයෙන් ගත්තොත් සම්පූර්ණ සිත හුස්ම රැල්ලම මත පිහිටලා එතන අදින්ම ප්‍රකට වෙලා යම් විදිහක ඒ සිසිලස නැත්නම් ඒක ආලෝකයක් බවට උනත් පරිවර්තනය වෙලා පිහිටන්න පුළුවන් මට්ටමට එනවා. නොසෙල් වෙන එකඟ බවක් ඇති වෙනවා. එම අවස්ථාවේදී සිතේ ක්‍රියාකාරීත්වය හා සිතුවිලි, විතක්කය හා විචාර, ඊළඟට ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මෙන්න මේ අංග සියල්ලම සමව මනාව පිහිටන අවස්ථාව. ඉතින් ඒකට මෙන්න මේ අවස්ථාවට තමයි අර්පණා සමාධිය නැත්නම් ප්‍රථම ධානයටපත් වෙනවා කියන තැන එන්නේ. ඒ දැනෙන විශාල සැහැල්ලුව හා ප්‍රීතිය මුල් කරගෙන තමයි මේ ඒකාග්‍රතාවය පවතින්නේ. ඒක තමයි මේ පළවෙනි ධානය. එතනින් පස්සේ එහි තවත් විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් සූත්‍ර පිටකේ හැටියට නම් මේ දෙකම සංසිඳුනහම දෙවන ධානය පත් වෙනවා. නැත්නම් අභිධර්ම පිටකේ යනවා විතක්කය
සංසිඳිලා දෙවෙනි ධානයටත් විචාරය සංසිඳිලා ඊළඟට තුන්වෙනි ධානයටත් යනවා. ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාවය තමයි ඉතුරු වෙන්නේ ඒ දෙවන ධාන මට්ටමේදී සූත්‍ර පිටක විදියට. එතකොට අභිධර්ම පිටක විදියට තුන්වෙනි ධාන මට්ටම ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඉන් පස්සේ එතනිනුත් තව ගිහිල්ලා ප්‍රීතිය අත්හැරිලා සුඛ ඒකාග්‍රතාවය කියන තැනට එනවා. තුන්වෙනි ධානය. එතකොට අභිධර්ම පිටකේ අනුව හතරවෙනි ධානයේ සුඛ ඒකාග්‍රතාවය. පස්සේ සුඛයත් අත්හැරලා ඒකාග්‍රතාවය පස්වෙනි ධානය කියන තැන. නැත්නම් සූත්‍ර පිටකේ අනුව හතරවෙනි ධානය චතුර්ථ ධානය කියලා කියනවා. ඒක සුඛය අත්හැරලා තනිකර ඒකාග්‍රතාවය කියන තැන පිහිටනවා. ඉතින් ඒ විදිහට මනසේ ඒ ඒකාග්‍රතාවයේ පිහිටන අවස්ථාව සිතේ බලවත්ම මට්ටම සමාධි මට්ටම කියලා කියනවා. ඒ අවස්ථාවේදී එතනින් පස්සේ සිත කර්මඤ්ඤ භාවයට පත් වෙනවා. සිත මෙහෙवला ඒ සිතින් නොඑක් කාර්යයන් කිරීමේ හැකියාව ඇති වෙන තැනට හිත යනවා. එච්චර ගැඹුරු සමාධියකට හිතපත් වුණාට පස්සේ දැන් මෙතන පෙන්වන්නේ සමාධියේ වර්ධනය වීම. මහාග්‍රත සිතේ පරිම තත්ත්වය. චතුර්ථ ධානයේ සූත්‍ර පිටක මට්ටමින් බැලුවොත් චතුර්ථ ධානයේ එකමයි පංචම ධානයේ විදිහට අභිධර්ම පිටකයෙන් පෙන්වන්නේ. ඉතින් එතනින් එහාට ඒ රූපාවචර ධාන මට්ටම ඊට පස්සේ එකම අනිත් අරූපාවචර මට්ටමින් රූපාවචර මට්ටමෙන් පස්සේ ඒක අතහැරලා අරූපාවචර ඇත්ත දිහාට යොමු වුණාම ඒක අරූපාවචර ධාන වර්ධනය වීමක් විදිහට නැවතත් ඒක ඒ සතර අරූප කියන ආකාරයට ඒ ධානය සකස් කරගන්නවා. ඒ අනුව තමයි මහාග්‍රත සිත ප්‍රමාණිකූලව සංවර්ධනය වෙන්නේ. ඉතින් මහාග්‍රත සිතේ ප්‍රතිඵලයක් විදිහට මේ ලබාගත් ධානයේ විශේෂයෙන් චතුර්ථ ධානය ලබාගත්ත පස්සේ චතුර්ථ ධානය මනාකොට පරිහරණය කිරීමට පුරු කරගෙන ඉන් පස්සේ නොඑක් ආකාරයෙන් මේ භාවිතා කරලා අභිඥා උපදවන්න අවශ්‍ය තත්ත්වය ඇති කරගන්නවා. ඉතින් අපි විසුද්ධි මාර්ගයේ වගේ භාවනා ග්‍රන්ථ ආරම්භ වැඩි දුරටත් බැලුවොත් ඒ තුල වෙන වෙනම මේ අභිඥාවන් අපි ධාන විදිහට බැලුවොත් රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4. ඒ වගේම ඒකේ සමාපatti වශයෙන් බැලුවොත් අපි අභිධර්ම පැත්තෙන් බැලුවොත් රූපාවචර ධාන 5ත් අරූපාවචර ධාන 4ත් නිරෝධ සමාපත්තිය කියන මේ ආකාරයට දසවිධ සමාපatti ඒ විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. අභිඥා පැත්තෙන් බැලුවොත් ඉද්ද විද ඥානෙ, දිබ්බායතන ඥානෙ, කියන්නේ දිබ්බ සෝත, දිබ්බ චක්කු ඥානෙ, පරිචිත්ත විඥානනෙ, ඒ වගේම උබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුප්පපාත ඥානෙ කියන පංචාභිඥා தত্ত্বය විදර්ශනාව පැත්තට මේක හැරෙව්වයින් පස්සේ ඒක වැඩි දුර වෙනමම මාතෘකාවක් බවට පත් වෙනවා. එතකොට ඒක තමයි මේ සමත සමාධිය ඊට පස්සේ විදර්ශනා පැත්තට ආහාරවල සමතයෙන් පස්සේ විදර්ශනාව වඩලා උපදවන 6 වෙනි අභිඥාවක් විදිහට මේ ආසව ක්ෂය කිරීමේ ඥානය ඒක දක්වනවා. විශේෂයෙන් තථාගතයන්න් වහන්සේලාට 15 වෙනි ආසවක්ඛ්‍ය ඥානය, ඊළඟට ඒකම පස්සේ බුදුරජාණන් වහන්සේලාට ඒක යොදන්න පුළුවන් මම හිතන්නේ. ඊට පස්සේ ශ්‍රාවක රහතන් වහන්සේලා බිහි වෙනවා. රාගක්ඛය, මෝහ, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියන ඒ ඥාන දර්ශනය. ඉතින් මේ විදිහට අපිට මේකේ අභිඥා පැත්තක් දක්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මහාග්‍රත සිත කියන එක අපි විග්‍රහ කරන්නේ. ඉතින් අපි සමස්තය අරන් බැලුවොත් අපිට පේනවා ධ්‍යාන මට්ටමක් කරා යන තරමට ඒකාග්‍රතාවයටපත් වෙන ඒ තුලින් යම් කිසි විදිහකට
සිතේ සමාධිය ඇති කරන හිත මේ කියන මහග්ගත චිත. දැන් අපිට එතනින් ගැලපගත්තේ අපිට වැදගත්ම වචනේ තමයි සමාධිය කියන අර්ථය. සමාධියකට යන්න. එතකොට අපි ඒ ටික අපි කාරණේ අපි සතිපට්ඨාන භාවනා පුහුණුවේ සති දෙකක ඉගෙන භාවනා කර්මස්ථානයේ නැවත මෙනෙහි කිරීම යටතේ තමයි අපි චිත්තානුපස්සනාව යටතේ මේ මහග්ගත චිත්තේ මේ කොටස අපි බැලුවේ. ඒකට අපි ඊයේ සෙනසුරාදා ගෝතුමාගේ පාඩමේදී අපි විශේෂයෙන් වෙනම අපි සලකා බැලුවා මේ රූපාවචර පැත්තේ ඒ කියන්නේ දැන් රළු කාමාවචර මට්ටම තුල පවතින සිත එතනින් එහාට යම් කිසි ඒකාග්‍රතාවයකට පත් කරන්න සුදුසු කමඨහනක භාවිතා කරලා ඒ කමඨහනෙන් ඒ සිත ඒකාග්‍ර කරන්න කටයුතු කරලා මේ සිත කාම ලෝකයේ තියෙන රළු අරමුණු වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ඒ රළු මට්ටමේ ධර්මතා කියන අරමුණු වලින් සිත සියුම් කළා ඒ දේවල් රළු මට්ටමේ විඳින්න රළු මට්ටමේ තියෙන දකින්න අහන්න ලැබෙන රූප මට්ටම, ශබ්ද මට්ටම, ඒ වගේම විඳින්න ලැබෙන රස, සුවඳ, රස, ස්පර්ශ කියන ඒ මට්ටම් රළු ධර්මතා මට්ටම් ඉක්මවලා ඒ හා බැඳිච්ච ඒ කාමයන් විඳීමේ පැත්තේ තියෙන කාමච්ඡන්දය, ඊළඟට ව්‍යාපාදයේ, තීන මිද්දේ, උද්ධච්චේ, කුක්කුච්චේ, විචිකිච්ඡාව සහ අර ගැඹුරුම සියුම්ම විදියට දැක්කොත් අවිද්‍යාව ආදී ඒ නීවරණ ධර්ම නිවන ආවරණය කරන නැත්නම් සිතේ සමාධිය වහන ධර්මතා නීවරණ කියන ධර්මතා ඒවා මැඩපවත්වමින් ඒවා මර්ධනය කරමින් ඇති කරගන්න සිතේ ඒ නීවරණ ධර්ම යටපත් කරමින් ඇති කරගන්න තත්වය නැත්නම් එවිට ඇති වෙන සිත් එකඟ බව නැත්නම් සමාධිමත් බව තමයි අපි කතා කරේ ඊයේ ගුරුතුමාගේ පාඩමේ මේ කාමාවචර කියන මට්ටමින් ඉක්මවලා එතකොට කාමාවචර මට්ටම දැහැරියාම ඒක කාම රාගය කියන එකෙන් හිත බැහැර වෙලා ඒක එක්කෝ යනවා කාමාවචර නොවන මට්ටමකට. එතකොට ඒක බෙදෙනවා මූලික වශයෙන් ඒ ස්පර්ශ කරන්නේ මොන පැත්තෙන්ද? ඒක එයා කාමය අතහැරලා බැහැගන්නේ රූප කියන අරමුණ අරගෙනද නැද? කියන්නේ රූපේ පැත්තට බාර කරලාද නැත්නම් නාමයේ පැත්තට බාර කරලාද? අරූපද? එන රූප මේ පැත්තට බාර වෙලා ගියොත් එයාට තවමත් පවතිනවා රූප කාම රාගය දුරු වෙනවා. නමුත් රූප රාගය හෝ අරූප රාගය කියන දෙකෙන් එයා යන පැත්ත පිටිනවා. එතකොට ඒ අරමුණ බැහැර කරොත් කාම රාගය නැත්නම් කාමාවචර ලෝකේ ඉක්මවල එයා එනවා රූපාවචර පැත්තට හෝ නාමයේ පැත්තෙන් සිත එකඟ කරනවා නම් රූපාවචර පැත්තට එනවා. ඒකට අපි රූපාවචර සාමාන්‍යයෙන් පිළිවෙල රූපාවචර පැත්තට ඇවිල්ලා රූපාවචරයේ වර්ධනය කරලා ඒක පුහුණු වෙලා ඒක සම්පූර්ණ කරලා තමයි රූපාවචර පැත්තට එන්නේ. ඉතින් මේ විදිහට කොහොම හරි ඒ රූපාවචර පැත්තේ අපි අභිධර්ම ක්‍රමයේ සිවුම්ම කරෝතින් පංචම රූපාවචර ධ්‍යාන 5යි නැත්නම් සූත්‍ර පිටක මට්ටමේ රූපාවචර ධ්‍යාන 4 ඊට පස්සේ අරූපාවචර පැත්තේ ධ්‍යාන 4යි ඊට පස්සේ ඒ විදිහට මූලික වශයෙන් මේ ධ්‍යාන සිද්ධික පහළ වෙනවා. ඒ ගැන කතා කරයි රූපාවචර පතම දුතිය තතිය චතුර්ථ ධ්‍යාන විදිහට රූපාවචර ධ්‍යාන ටික ඊළඟට අරූපාවචර ධ්‍යාන ටික විඥාන සංඥායතනේ ආකාසානංචායතනේ නේව සංඥා ආකින්චඤ්ඤායතනේ නේව සංඥා ඥා සංඥායතනේ කියන අරූපාවචර මට්ටම මේ විදිහට පැහැදිලි වෙනවා මේ සමාධිය වර්ධනය වෙන ස්වභාවය. දැන් මේ සමාධිය මෙතනදී
මේ ගත්තොත් එහෙම මේ ඒ ධ්‍යාන සිත් පිළිබඳව මේ කරන සාකච්ඡාවේදී ගුරුතුමාගේ ඒකදි පෙන්වන්නේ මේ ධ්‍යාන සිත් කියන සිවුම් මට්ටම බෞද්ධ දර්ශනය තුල පෙන්වනවා මේකත් ලෝකයටම අයිති ලෝකයටම අයිති තමයි. මොකද ධ්‍යාන පහල කරලා විඥා ඉපදෙව්වට විදර්ශනා සමතේ පැත්තෙන් ඒ විදිහේ සමාධියක් අත් කරගත්තට විදර්ශනාව පැත්තෙන් තියෙන්න ඕන නුවණ තියෙන පැත්තට ඒ සමාධිය හැරෙව්වේ නැත්නම් විදර්ශනාව වඩලා අර කෙලෙස් දුරු කිරීමේ ඥාන දර්ශනය පහල කරේ නැත්නම් රාගකේ මෝහ ද්වේෂකේ තණ්හකේ කියන ඒ තත්ත්වයේ පත් කරේ නැත්නම් මේ අවස්ථාවේ නැත්නම් මේ කියන මේ සමාධිය ලෝකයටම අයිති. මොකද ඒක සංසාරේ ඉක්මවා යන්නේ නැති නිසා. මොකද අරමුණ ගැන ඒකාග්‍රතාවය විතරයි තියෙන්නේ. අරමුණේ ස්වභාවය විදර්ශනා කළා යථාභූත ස්වභාවය තිබෙන පරිදි වටහාගෙන නැතුව තමයි තියෙන්නේ. එච්චර ප්‍රබල ධානසිතකුත් ලෞකික කියන තැනට තමයි බෞද්ධ දර්ශනයේ වර්ගීකරණය අනුව දාලා තියෙන්නේ. එහෙනම් මේ සියල්ල පවතින්නේ තාමත් ලෞකික තත්ත්වයක. මේ සමාධිය. මේ සමාධිය ලෞකික බවින් මේ ලෝකේ ඉක්මවා යන්න ඕනේ. මේ සංසාරයේ ඉක්මවන තැනට ගේන්න ඕනේ. ඒක තමයි විදර්ශනාව කියන තත්ත්වයට යන්නේ. ඒතකොට විදර්ශනාව හරහා තමයි මේ ලෞකික පැත්තේ තියෙන සමාධියක් ලෝකෝත්තර පැත්තට ගන්නෙ. ඒතකොට එතනදී සිද්ධ වෙන්නේ මාර්ගයටපත් වීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වලින් යුතුව මේ සමාධිය ඇති කර ගැනීම නැත්නම් විදර්ශනා දර්ශනය තුළ ඥාන දර්ශනය පහළ කර ගැනීම. ඒ අනුව මාර්ග අංග වැඩෙන පැත්තට සම්මා සමාධිය කියන තැනට යනකම් ඒ අංග ටික වැඩෙද්දී අනිකුත් මාර්ගාංගත් එක්ක ඒ සමාධිය ඒ විදර්ශනා ඥාන දර්ශනයට අයිති සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ඊළඟට ඊට අදාළ සම්මා වායාම සති සමාධි කියන තැනත් ඊට පස්සේ ඊට අදාළ සම්මා වාචා කම්මන්ත ආජීව කියන සීලයත් මේ ඔක්කොම පිළිතලා තමයි මාර්ගාංග 8ම සහිතව මේ සමාධිය ලෝකෝත්තර සමාධියක් බවට මේ ලෞකික භවෙන් ලෝකෝත්තර බවට පත් වෙන්නේ. එතකොට මේක හැරෙන්න ඕනේ. සමත සමාධිය විදර්ශනා සමාධිය පැත්තට හැරෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ මාර්ගයෙන්. එතකොට ලෞකික භවෙන් ලෝකෝත්තර බවට හැරෙනවා. ඉතින් දැන් මෙන්න මේ පසුබිම් කරුණු ටිකත් එක්ක තමයි අපිට ලැබෙන්නේ අවස්ථාව කෙලින්ම ඊළඟට අපි පොසොන් පොය දවසේ ශ්‍රවණය කරපු විශේෂ ධර්ම දේශනාවක් කියන ඒ කරුණු පෙළ ගැස්මට අපිට දැන් යොමු වෙන්න පුළුවන් මේ එකතු කරගත්ත මේ සාකච්ඡාවට ගත්ත පසුබිම් කාරණා ටිකත් එක්ක. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි මේ අහපු පොසොන් පොය දාහපු ධර්ම දේශනාව අතිපූජනීය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ නිවන හා නිවනට යන මඟ කියන විදිහට නිවනත් නිර්වාණ ප්‍රතිපදාවත් විස්තර කරනවා. එතනදී පාදක කරගන්නවා දීඝනිකායේ පාටික වර්ගයේ අවසාන 11 වෙනි සූත්‍රය නැත්නම් දීඝනිකායේම අවසාන සූත්‍රය වෙන දස්යුත්තර සූත්‍රය. ඒ සූත්‍රය තුල අඩංගු ධර්ම විග්‍රහය උන්වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ හරහා තමයි පොසොන් පොය ධම්ම දේශනාව කරන්නේ. එතකොට මේ අනුව ඉදිරිපත් කරන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වදාරනවා මහණෙනි නිර්වාණය අවබෝධ කරගන්න කැමති තැනැත්තා විසින් ධර්මතා දෙකක් සාක්ෂාත් කළ යුතුයි. ධර්මතා දෙකක් සාක්ෂාත් කළ යුතුයි. ඒ දෙක තමයි විද්‍යා හා විමුක්තිය කියලා බුදුරජාණන් වහන්සේ වදාරන බව ආයේ අදාළ පැහැදිලි කිරීම විග්‍රහය උන්වහන්සේගේ මේ දස්යුත්තර සූත්‍රයේ අන්තර්ගත වෙනවා. එතකොට විද්‍යා
විද්‍යාව සාක්ෂාත් කරන්න ඕනේ. ඒ වගේම විමුක්තිය සාක්ෂාත් කරන්න. මෙන්න මේ කාරණා දෙක තමයි සාක්ෂාත් කරන්න අවශ්‍ය. එතකොට දැන් මේ දසුත්තර සූත්‍රයේදී මොකක්ද මේ විද්‍යාව සහ විමුක්තිය කියන වෙන වෙනම දක්වලා තියෙනවා. එතකොට විද්‍යාව කියලා කියන්නේ පැහැදිලි කරලා තියෙන කාරණය තමයි යම් කිසි මේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි මේ සංස්කාර ලෝකේ. සංස්කාර ලෝකේ ගත්තාම සංස්කාර ලෝකේ තිබෙන ඒ ස්වභාවය තමයි යම් කිසි හේතුන් නිසා හටගන්නා යම් ධර්මතාවයක් ඇද්ද ඒ හේතුන්ගේ නිරෝධ විත්ත යෑමෙන් හේතුන්ගේ අභාවයට යෑමෙන් ඒ හටගත් ධර්මතාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි සංස්කාර ලෝකයේ ස්වභාවය. සංස්කාර ලෝකයේ තියෙන සියලුම ධර්මතා හේතුන්ගෙන් හටගන්නවා. ඒ ධර්මතා වලින් ලබාගත් හේතුව නිරුද්ධ වෙලා ගියාම ඒ හටගත් ධර්මතාවයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මේක පෙන්නනවා මේ සංස්කාර ලෝකේ සාක්ෂාත් කළ යුතු ධර්මතාවය. එතකොට මේකම තමයි තවත් නමකින් කියන්නේ විද්‍යාව කියන අර්ථ දැක්වීමෙන් පෙන්නනවා මේක තමයි දැකගත යුතු දකින දර්ශනය. එතකොට දැන් මේක සිද්ධ වෙන්නේ මේක අපි දකින්නේ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය පුතග්ජන කෙනෙකුට තමන්ගේ ඒ ප්‍රසාද පංච ප්‍රසාදය හා මනෝ ප්‍රසාදය කියන මට්ටම භාවිතා වෙනවා. ස්පර්ශය කියන එක අරමුණුත් එක්ක ස්පර්ශය කියන එක නොනවත්වා සිදු වෙනවා. එතකොට මේ නොනවත්වා සිදු වෙන ස්පර්ශය තුල ගන්නා අරමුණු සියල්ලම ඒ අරමුණු වලින් ගත්ත දේ ගොඩනගාගත්ත දේ නිමිති සහිතවම තමන් සිතෙන් ඒකට පනවාගත්ත ආකාරයටම තමන් පරිහරණය කරන සම්මුතියට අනුවම ඒ සියල්ල පවතින බවටම මනසේ ඉතුරු වෙනවා. මේක තමයි පෘථග්ජන ස්වභාවය. ඒ ස්වභාවයෙන් තමයි ලෝකය ඇසුරු කරන්නේ. එහෙනම් හටගත්ත දේ හටගත්ත තැනකින්ම ඇසුරු කරන තැනක තමයි පවතින්නේ. එතකොට ප්‍රඥාව නැත්තම් නුවණක් යෙදිලා යම් කිසි විදියකට මේ ලෞකිකව පෙනෙන මේ ස්වභාවය යම් කිසි නුවණ සහිතව නුවණකින් දර්ශනය කරගන්නවා පැහැදිලිව මේ ධර්මතා ස්පර්ශ වීම කියලා හම්බ වෙන දේ හේතු නිසා හටගෙන ඒ හේතුන්ගෙන් ලබා දෙන ප්‍රත්‍ය අවසන් වුණාම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හටගන්න ස්පර්ශය පටිච්ච සමුප්පන්නයි කියන එක. එතකොට ඒ ස්පර්ශය නිසා අර යොදාගත්ත සම්මුතිය ඒක බොරුවක් බව ඊළඟට හටගත් කිසි දෙයක නිමිති ඉතුරු නොවෙන්න බව නැත්නම් මේ සමස්ත විදියට මේ හටගත් එක ඒ මොහොතේම ශනිකවම ඉතුරු නැතුවම නිරෝධයට යන බව පටිච්ච සමුප්පන්න බව දැක ගන්නවා. ඒක සිදු වෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට එතන ලෞකික බව ඉක්මවලා ලෝකෝත්තර බවකට ඒ දර්ශනය එනවා. අන්න ඒක තමයි විද්‍යාව සාක්ෂාත් කිරීම. ඒකට කියනවා අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව ප්‍රහාණය කිරීම. නැත්නම් කියනවා අවිද්‍යා විරාගයට පත් කරන ප්‍රඥා විමුක්තිය කියන. අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය. ඒක ප්‍රඥාවෙන් නැත්නම් නුවණින් සිදු කරන ප්‍රහාණය කිරීමක්. ඒක සම්පූර්ණ ප්‍රහාණයක්. ඒ කියන්නේ ප්‍රහාණය තියෙනවා තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන්. මේක සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කිරීමක් අවිද්‍යාව. එතකොට අවිද්‍යාව නිසා තමයි මේ තිබෙන බවට ඉතුරු වෙන්නේ අන්තිමට අවසාන වශයෙන්.
අවිද්‍යාව නැති වෙලා යනකොට ඒ තිබෙන බවට ගැනීම තුළම අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ කියන්නේ සංස්කාර රැස් කරන තැන ක්‍රියාත්මක වෙන්නේ මේ ධර්මතාවය, මේ විද්‍යාව සාක්ෂාත් නොවීම නිසා. එනම් මේ විද්‍යාව සාක්ෂාත් වෙන තැන නුවණින් දැක්කහම, ඒක සාක්ෂාත් වුණාම සංස්කාරයන්ගේ නිරෝධයට යනවා. අවිද්‍යා නිරෝධෝ සංස්කාර නිරෝධෝ. එතකොට මේක තමයි ප්‍රඥාවෙන් දැක ගන්න ඕන දේ විදිහට පෙන්නේ. ඊළඟට මේ ප්‍රඥාවෙන් දැක ගන්න ඕන දෙයක් තියෙනවා. එතනට ප්‍රඥාව යෙදිලා ඒක ප්‍රඥාවෙන් අවිද්‍යාව ප්‍රහාණය කරනවා. නමුත් එතනට යන්න නම් ඒ සිතේ ඒ ප්‍රඥාව ඇති කරගන්න නම් ඊළඟට ඒ යන මාර්ගයට ඒ නුවණින් ඒක දැකීමට නම් ඒක ඒ විදිහට ධර්මතාවය දැන ගැනීම ප්‍රමාණ වෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න සිතට එන්න ඕනේ සමාධිය. අන්න ඒක තමයි ඒ සිතේ එකඟ බවක් තුලින් තමයි මේක ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන් වෙන්නේ. මේ දර්ශන විද්‍යාව පහළ කරගන්න. අන්න ඒකට මේ සිතේ තියෙන එකඟ බව නැත්තම් අපි මේ කියපු විදිහට මේ සාකච්ඡා කරපු සමාධිය කියන තත්ත්වය අවශ්‍ය වෙනවා. එහෙනම් අරකට එක්කම එකටම වැඩිලා ලෞකික බවින් ලෝකෝත්තර බවට හැරෙන සමාධියක් අවශ්‍යයි මෙතන. එතකොට සමාධියකින් තමයි අර තියෙන අපි කිව්වේ අවිද්‍යාව ප්‍රහාණය කරාම කර්ම ඇති කර ගැනීම නැත්නම් කර්ම භවය ගෙවා දමන. මෙතන සමාධිය ඇති කරගත්තාම ඒ සිත කාමාවචර විදියට ගන්න අරමුණු වලින් බැහැර වෙලා නීවරණ යටපත් කරලා දාලා එතනින් යනවා කාමාවචර අරමුණු වලින් බැහැර කරන තැනට. එහෙනම් තමන්ගේ උප්පත්ති ස්වභාවය, උප්පත්ති භවයේ ගෙවා දැමීම එතෙන්දි වෙන්නේ. එතෙන්දී උප්පත්ති භවයේ ගෙවා දැමීම එතෙන්දී තණ්හා උපාදානය ඒක තුනී කරලා ඒක ගෙවා දැමීමක් වෙනවා. අන්න එන සමාධියත් එතන ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තට ගෙනියනවා. එතකොට ඒකට කියනවා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ කියන එකට එන්නේ. නම් භවය නිරුද්ධ වෙන, උපාදානය නිරුද්ධ වෙන විදිහට සමාධිය ඇති කරගන්න ඒ කියන සමාධි මට්ටමට යෑම. ඒකට කියනවා තණ්හා විරාග චේත විමුක්තිය. එතෙන්දී සමාධිය තුලින් මොකද කරන්නේ? හිතේ තියෙන ඒ තණ්හා උපාදාන කියන ස්වභාවය ගෙවෙන්න ඕනේ. එතකොට මේ මේක ගෙවිලා ඒ සමාධිය ඇති වෙනකොට තමයි අර කියන ප්‍රඥාව දැක ගන්න පුළුවන් වෙන්නේ හිතට. එතකොට තණ්හා විරාග චේත විමුක්තිය කියන තැනට ප්‍රඥා විමුක්තිය හා චේත විමුක්තිය. ප්‍රඥා විමුක්තියෙන් නුවණ ඇති කරගන්නව, විද්‍යාව පහළ කරගන්නව. චේත විමුක්තිය තුලින් තමන්ගේ තිබෙන මනසේ තිබෙන සමාධිය අර ඥානය අත් කරගන්න ඕන කරන තැනට පත් කරගන්න. එතකොට මේ සමාධිය, මේ නුවණයි සමාධියයි දෙක එකටම ඇති කරගන්න ඕනේ. එතකොට ඒක සිද්ධ වෙනකොට ඒකට භූමිය වෙන්නේ, ඒක පාදක කරගන්නේ, ඒක පිහිටා සිටින්න සීලය කියන තැන. ඒකත් අවශ්‍ය කරන තැනට මේ මාර්ගයේ වැඩෙන විදියට අවශ්‍ය සීලය ඒ සම්පූර්ණ වීමෙන්ම, ඒ විරති ස්වභාවයෙන්ම ඒ සීලය පහළ වෙන්න ඕනේ. ඒකද තමයි සීලය පදනම් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ තුනම එකට ක්‍රියාත්මක වුණොත් තමයි අර කියන මාර්ගාංග 8ම වැඩිලා යන අවස්ථාව, මාර්ගයේ පහළ වීම. මෙතනින් තමයි මේක ප්‍රත්‍යක්ෂ කරගන්නේ. එතකොට අපි මේකට ස්වාමීන් වහන්සේ දේශනාව තුළ උදාහරණයකුත් පෙන්නනවා. අපි මේ උදාහරණය ගත්තොත් එහෙම එතෙන්දී දක්වනවා දැන් මේ සංසාරයේ මිදීම කියලා කියන්නේ නැත්තම් මේක ජීවනයේ කියන ජීවනයේ විමුක්තිය. ඒකේ ප්‍රතිඵලය තමයි දක්වනවා යම්කිසි අමෘත ඵලයක් විදිහට. උදාහරණයක් මේ කියන්නේ ජීවන මුක්ෂයේ මුදුනේ අමෘත ඵලය තියෙනවා.
විමුක්තිය සංසාර විමුක්තිය ඒක නෙලා ගන්න නම් ඒ ඵලය කන්න නම් උඩ කොටේ දිගු කරන්න ඕනේ එතනට. ඒකට ඒ ඵලය දර්ශනය කර ගැනීම තමයි විද්‍යාව පාල කර ගැනීම. නමුත් එතනට ඉන්නේ තාම බිම. බිම ඉඳලා gediya තියෙන තැනට යන්න නම් පියාපත් අවශ්‍යයි. ඒක තමයි සමාධිය. එතකොට පියාපත් ගහලා එතනට ගිලිලා යන්න ගැම්ම ගන්න ඕනේ කකුල් දෙක. කකුල් දෙක පිහිටලා තියෙන භූමිය තමයි සීලය. ඒකට මෙතනින් ගැම්ම අරගෙන පියාපත් අදාලා ගිහිල්ලා අර gediya අනුභව කරන තැනට පත් වීම. නැත්තම් හරියටම මේ එකටම මාර්ගයේ තියෙන අගටිය ඔක්කොම වැඩිලා ගිහිල්ලා විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් කිරීම තමයි මේ උදාහරණේ එක් කුරුල්ලෙක් බිම ඉඳලා පියඹල ගිහිල්ලා gediya අනුභව කරනවා කියන උදාහරණය අරන් ස්වාමීන් වහන්සේ තාම මනාව මේක පෙන්වලා දුන්නා. ඒකෝට සමාධිය කියන කාරණය වැදගත්ම විදිහට ඉස්මතු කරා අපි දැන් මේ ආත්පසින්ම සාකච්ඡා කර කරුණු ටිකත් එක්ක මේ සමාධිය ලෞකික බවින් ලෝකෝත්තර මට්ටමට වැටෙන්න නම් මේක සතර සතිපට්ඨානේ පිහිටන. එතනින් සතිපට්ඨානෙන් දියුණු කරලා සිහිය නැවත විපස්සනාවෙන් නුවණ දියුණු කරන තැනට යන්න ඕනේ. ඉතින් ස්වාමින් වහන්සේ දේශනාවේ විස්තර කරන්නේ කෙලින්ම සම්පූර්ණ නිර්වාණ දර්ශනයම අවබෝධ කරගන්න. කෙලෙස් සම්පූර්ණයෙන්ම ඉතුරු නැතුව ප්‍රහාණය කරන මට්ටමට වෙනකම් මේ සමාධිය වර්ධනය කරන්න. අර දාන්න ඕන යොදන්න ඕන උපරිම වීර්ය යොදලා උන්වහන්සේ පෙන්වන්නේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට අවුරුදු 7ක් දවස් 7ක් කියන උපරිම අවම කාල සීමාවේ ඇතුලේ මේ සමාධිය සම්පූර්ණ නිර්වාණ දර්ශනයට යන්න ඕන. අනාගාමී හෝ රහත් ඵලයෙන් අවසන් වෙන තැනට යනකම් යොදන්න ඕන සමාධිය ගැන උන්වහන්සේ විස්තර කරනවා. ඉතින් අපිට ඒ ගැන මම වෙනම ඒ වීඩියෝ එකත් එක්ක මම වෙනම මගේ දහම් මානසිකාර්ය මම වෙනම මගේ channel එකේ අපි අප්ලෝඩ් කරා ඒටි වීඩියෝ එකක්. එතනදී අපි පැහැදිලි කරලා දැක්වුවා මේ ස්වාමීන් වහන්සේ මේ ඉහළම මාර්ගඵල අවසාන මාර්ගඵල ගැන කතා කරනවා. එතනට යන්න ඕන සමාධිය ගැන ඒක උප්‍රම විදියට ඒ සමාධියට පත්වීම පිළිබඳව විස්තර කරනවා. නමුත් අපි පෙන්නලා දෙන්න උන්වහන්සේ එතන ගැන කතා කරනවා. නමුත් ඊට මෙහාදී උනත් කෙනෙකුට අර ඒ ශාස්ත්‍රයේ තියෙන තමන් පුරුදු කරපු ස්වභාවයන් අනුව ශ්‍රේණිකව සමාධියක් උපදව ගන්න පුළුවන්. කියන්නේ සීත මනාකොට එකඟ වෙලා මේ සියලු මාර්ගාංග එක මොහොතක වැඩිලා ගිහිල්ලා මේ විද්‍යාව හා විමුක්තිය යම් මට්ටමකින් අර ලෝකේ තියෙන රළු බවින් පෘථග්ජන රළු බවින් මිදිලා සම්මා දිට්ඨියටපත් වීම කියන මුල්ම මාර්ගඵල මට්ටම. මේක දැක ගන්නත් ඒ මට්ටමේ විද්‍යා විමුක්තිය පහළ කරගන්න අර ශනිකව වැඩිලා එන. අපි සතිපට්ඨාන භාවනා පුහුණුවේදී මාර්ගගත චිත්තේදී එක් තැනකදී අපි ශනිකව සමාධියක් ඇති වෙන්න පුළුවන් මනාකොට දහම් මනසිකාර කර ගැනීමකින් අන්න එහෙම මට්ටමක සමාධියකින් මේ සතිපට්ඨානය මේ විදිහට මනාව පුහුණු කරනකොට අර උපරිම සමාධියට යන අතරේ යම් මට්ටමක සමාධියකින් අර කියන ධර්මතා ස්වභාවය දකින්න පුළුවන්. නමුත් තවම ඒ සම්පූර්ණයෙන්ම කාම භවය ඉක්මවන්නේ නැතුව යම් කිසි විදිහකට දිට්ඨිය ප්‍රහාණය කිරීම, කාම ආශ්‍රව දුර්වල කිරීමක් කියන තැන ඊටන අනුරූප සමාධිය ගැන අපිට විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ කාරණයක් අපි මතක් කරනවා මේ සාකච්ඡාවටම. ඉතින් අපි නමුත් අපේ අවසානයේ මේ ගිහි ස්වභාවයේ ඉක්මවලා ගිහිල්ලා කාම ලෝකේ ඉක්මවා ගිහිල්ලා සම්පූර්ණ නිර්වාණ දර්ශනය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරන ඒ සමාධියටම යන්න කියන කාරණය. ඉතින් මෙන්න මේක තමයි අපි අද හාත්පසින්ම සාකච්ඡා කරන අපිට වැදගත් වෙන දහම් කොටස අද ධර්ම සාකච්ඡාවට එකතු කරගන්න. ඉතින් අද දහම් සාකච්ඡාවේදී මමත් ඉන්ද්‍රායිරංගනි මහත්මියත් සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් අපි විනාඩි 40ට වැඩි කාලයක් පැය 3 කාලයකට ආසන්න කාලයක් මේ කරුණු ටික සාකච්ඡා කරා. ඉතින් මේ සම්බන්ධයෙන්
සම්බන්ධ වෙච්ච ඉන්ද්‍රායිරාංගනී මහත්මියට යමක් විමසන්න හෝ පැහැදිලි කරගන්න තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා ඒ සම්බන්ධයෙන්. එහෙම පැහැදිලි කරගන්න ගැටලුවක් නම් වතුනේ මහත්තයා දැනට නම්. මේ කරුණු ටික මනාව පෙළ ගැස්සුණා නේද? ඔව් හොඳට පිළිගන්නවා. හරි. හොඳයි එහෙනම් අපිට වෙනදාන් මේ කරුණු දැක්වීම අවසන්. එහෙනම් අපිට මේ සාම් සාකච්ඡා කොටස හමාර කරන්න පුළුවන්. එහෙනම් මම මේ ධම් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච ඔබත් ඒ වගේම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් මම පුණ්‍යානුමෝදනා කරනවා. අපි මේ රැස් කරගත්තා වූ උතුම් කුසලයේ මහා සංඝරත්නයේ විශේෂ අනුමෝදන් කරනවා. ඒ වගේම රට ජාතිය ආගම වෙනුවෙන් මේ ක්‍රියා කර අතීතයේ සිට සියලු ඒ දේවල් කරා වූ කැප වුණා වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා වූ සියලුම ශ්‍රේෂ්ඨ ලක්දූපුතුන් අපි සිහිපත් කරලා රණවිරුවන් ඇතුළු සියලු කාලවල යුගවල ජීවත් වෙච්ච ඔවුන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඔවුන් ඇතුළු එසේ මිය පරලොව සහ දිව්‍යාත්ම භාවවල පහළ වී සිටින සියලුම සම්‍යක් දෘෂ්ටික ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ කුසලය අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අද අපේ සංසදයන්නේ අපත් සමග එකතු වෙලා මේ කටයුතු වලට සම්බන්ධ වෙන ඒ සියලුම කල්‍යාණ මිතුරන්ටත් ඔවුන්ගේ පවුල් වල අයටත් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. එසේනම් ඔබ සියලු දෙනාටම අපට සුජීවත්ව සිටින මේ පුණ්‍යානුමෝදනාවේ එකතු කරගෙන ජීවිතයේ දහම් මානසිකාරය වර්ධනය කරගෙන වඩාත් දහම් මඟ තුල යන්න හේතු වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා. අදට දහම් සාකච්ඡාව අවසන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.